මාතෘකාව ලියාගන්න කාබොක්සිලික් අම්ල. මේ පරිවර්තන කරපු එක ආපහු ගෙදර ගිහිල්ලා කරන්න. කටුවඩ පොළවල හැන්ඩල් වලින්. අර දෙමෙට කරපු එකෙන් ගොඩක් අමාරුවක් ඒක. මේ නැතුව අනිත් ටික නම් ගොඩක් ඒවා ලේසි. බේසික් තියරි. කාබොක්සිලික් අම්ල කියලා ලියන්නේ. කාබොනිල් කාණ්ඩයට කාබොක්සිලික් අම්ල කියලා ලියලා ඊට දාලා ලියන්න. දැන් මම කිව්වේ මේ ලිව්වට පස්සේ අපි මුලින්ම කිව්වේ කාබොනිල් කාණ්ඩයට OH කාණ්ඩයක් බැඳෙන ප්‍රභේද කාබොක්සිලික් අම්ල වේ. ඒක තමයි මුලින්ම ලිව්වේ. කාබොනිල් කාණ්ඩයට OH කාණ්ඩයක් බැඳෙන ප්‍රභේද කාබොක්සිලික් අම්ල වේ. ආපුතරක් දාලා ලියන්න. පොදු අණුක සූත්‍රය කලින් මෙයක් කරේ CNH 2NO2 වේ. මේක ඔක්සිජන් පරමාණු දෙකක් තියෙන CNH 2NO2 වේ. CNH 2NO2 වේ. තරුවක් දාලා යන මෙහි COOH ඒ කියන්නේ කාබොක්සිලික් අම්ල. COOH කාණ්ඩ සංඛ්‍යාව අනුව මොනෝ ඩයි ට්‍රයි ලෙස වර්ග කරනු ලැබේ. මොනෝකාබොක්සිලික් අම්ල කියලා කෙටි මාතෘකාවක් ලියන්න. මොනෝකාබොක්සිලික් අම්ල ඊට මේ උදාහරණ එකක් ලියා ගන්න. මේක මොනෝකාබොක්සිලික් අම්ලයක්. මොනෝකාබොක්සිලික් අම්ල කියලා මේ ස්ට්‍රක්චර් එකයි මේක යන්නේ. ඊට පස්සේ ඩයිකාබොක්සිලික් අම්ල කියලා පිටි මාතෘකාවක් කියලා ඩයිකාබොක්සිලික් අම්ල කියලා ලියලා මේ වැඩ කරන්න. බෙන්සීන් වල දෙපැත්තේ COOH දෙකක් තියෙන සංයෝගය. මෙන්න තියෙන COOH එක. ඊට පස්සේ CH2 කාණ්ඩ හතරක් එක්ක මේ පැත්තේ තියෙනවා COOH එක. මේ පැත්තේ තියෙනවා COOH එක. මේවා ඩයිකාබොක්සිලික් අම්ල. COOH කියන්නේ දෙකක් තියෙනවා. මේකට කියනවා ටෙරිතලික් අම්ලය කියලා. මෙන්න මේකට. ටෙරිතලික් අම්ලය. මේක තියෙනවා ඇසිඩික් අම්ලය ඇසිඩික්. මේක
ඊට පස්සේ මෙන්න මේ ස්ට්‍රක්චර් එක අඳින්න. පළවෙනි එක අපි ලිව්වා H+KMnO4 H+ ඩයික්‍රෝමේට් එක ක්‍රියා කරනවා ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් මේ තියෙන නිසා. ඊට පස්සේ දෙවෙනි එක කිව්වා ෆේලින් එක ගඩොල් රතු පාටක් ලබා දෙනවා. ඊට පස්සේ ටොරන් එක රිදී කැටපතක් ලබා දෙනවා. ඊට පස්සේ අන්තිමට කිව්වේ බ්‍රේඩිත් එක ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ කියලා. ඒකටම ලියන්න ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් පැවතියද කාබොක්සිලික් අම්ල නියුක්ලියෝෆිලික ආකලන ප්‍රතික්‍රියා නොදක්වයි. ඊට පස්සේ මාතෘකාව ලියා ගන්න භෞතික ගුණ. ඊට කලින් මධ්‍යසාරවල ෆීනෝල් වල ඇල්ඩිහයිඩ් වල මුලින්ම භෞතික ගුණ සාකච්ඡා කළේ. භෞතික ගුණ. එයාට දෙලියන්නේ යාබද කාබොක්සිලික් අම්ල අණු අතර ඒ කියන්නේ එක ළඟ කියන. යාබද කාබොක්සිලික් අම්ල අණු අතර හයිඩ්‍රජන් බන්ධන පවතින නිසා ද්‍රවාංක තාපාංක ඉහළ අගයක් ගනී. එනම තරුවක් දාලා කාබිනෝ කාණ්ඩයේ බලපෑම නිසා ඒ කියන්නේ CO පාර්ට් එකේ කාබිනෝ කාණ්ඩයේ බලපෑම නිසා OH බන්ධනයේ ද්‍රවීයතාවය මෙන්න කාබිනෝ කාණ්ඩය නම් මෙන්න තියෙන OH බන්ධනය මෙන්න මේක ද්‍රවීයතාවය කියන්නේ මේක නේ මෙන්න මේක OH බන්ධනය මේක CO බන්ධනය OH බන්ධනයේ ද්‍රවීයතාවය මධ්‍යසාරයේ OH බන්ධනයේ ද්‍රවීයතාවයට වඩා මෙන්න මේ බන්ධනය කියන්නේ මධ්‍යසාරයේ OH බන්ධනයේ ද්‍රවීයතාවයට වඩා වැඩි වේ. මේකේ මේ කාබිනෝ කාණ්ඩය තියෙන නිසා මේ OH බන්ධනයේ ද්‍රවීයතාවය මධ්‍යසාරයක OH බන්ධනයේ ද්‍රවීයතාවයට වඩා වැඩි. ඒ හේතුවෙන් එකම අණුක භාරයේ පවතින මධ්‍යසාර වලට වඩා කාබොක්සිලික් අම්ලවල ද්‍රවාංක තාපාංක ඉහළ වේ. ඊට සරුවත් දාලා යන්න කාබොක්සිලික් අම්ල ඝන අවස්ථාවේදී කියන්නේ සොලිඩ් එකක් විදිහට ඝන අවස්ථාවේදී ද්‍රව අවස්ථාවේදී ලික්විඩ් එකක් විදිහට ද්‍රව අවස්ථාවේදී නිර්ද්‍රවීය ද්‍රාවකයක් තුළ නිර්ද්‍රවීය කියන්නේ ලන්ඩන් බලයෙන් තියෙන ද්‍රවීයතාවයක් නැති එකක්. නිර්ද්‍රවීය ද්‍රාවකයක් තුළ ද්වි අණුක තත්ත්වයෙන් ඒ කියන්නේ ඩයිමර් විදියට එයාගෙම තව අණුවක් එක්ක සෙට් වෙලා කාබොක්සිලික් අම්ල එයාගෙම තව කාබොක්සිලික් අම්ලයක් එක්ක සෙට් වෙලා ද්වි අණුක තත්ත්වයේ පවතී. ඝන අවස්ථාවේදී ද්‍රව අවස්ථාවේදී නිර්ද්‍රවීය ද්‍රාවකයක් තුළදී ද්වි අණු පිළිතම තියෙනවා. ඒකටම නමුත් ද්‍රවීය ද්‍රාවකයකදී ඒ කියන්නේ ජලය එහෙම වගේ එකකදී ද්‍රවීය ද්‍රාවකයකදී ඒක අණුක තත්ත්වයෙන් ඉස්සෙල්ලා ද්වි අණුක තත්ත්වයෙන් කිව්වේ දැන් ඒක අණුක ඒ කියන්නේ තනි අණුවක් විදියට අර එයාගෙම තව අණුවක් එක සෙට්ලා නැහැ. ඒක අණුක තත්ත්වයෙන් පවතී.
වෙනම දරුවක් දාලා කාබොක්සිලික් අම්ල ජලයේ සමග කාබොක්සිලික් අම්ල ජලයේ සමග හයිඩ්‍රජන් බන්ධනය හයිඩ්‍රජන් බන්ධන සාධන නිසා හයිඩ්‍රජන් බන්ධන සාධන නිසා ජලය තුල දියවන අතර නමුත් ආර කාණ්ඩයේ විශාලත්වය වැඩි වෙන විට ජල ද්‍රාව්‍යතාව අඩු වේ. ඒක කලිනුත් කිව්වා. ඒකට යක් සංයෝග සම්බන්ධයි. ඒ ලක්ෂණ තුනක් කියලා සම්බන්ධයි. වෙනම තරුවක් දාලා කාබන් 1 කෙටිරක් කාබන් 4. කාබන් 1 ඉඳලා 4 දක්වා. දක්වා වූ කාබොක්සිලික් අම්ල කාබන් 1 ඉඳලා කාබන් 4ක් වෙනකන් තියෙන කාබොක්සිලික් අම්ල ජලය තුල හොඳින් දියවන අතර කාබන් 4ක් C4ක් කාබන් 1 ඉඳලා 4 වෙනකන් කාබොක්සිලික් අම්ල ජලය තුල දිය වෙනවා. කාබන් සංඛ්‍යාව 4ක් හරි ඊට වඩා වැඩිපුර හරි තියෙන කාබොක්සිලික් අම්ල ජලය තුල දිය වෙන්නේ නැහැ. 1 ඉඳලා 4ක් වෙනකන් කාබොක්සිලික් අම්ල ජලය තුල දිය වෙනවා. 4ක් හෝ ඊට වඩා වැඩි ඒවා ජලය තුල දිය වෙන්නේ නැහැ. හරි. තරුවද්දා ලියන්නේ බෙන්සොයික් අම්ලය කියන්නේ මෙන්න මේක. pH සාකච්ඡා කරා COOH බෙන්සොයික් අම්ලය සිසිල් ජලයේ අද්‍රාව්‍ය ඒ කියන්නේ දිය වෙන්නේ නැති සිසිල් ජලයේ අද්‍රාව්‍ය සුදු අවලම්බිතයකි. නමුත් බෙන්සොයික් අම්ලය උණු ජලය තුල හොඳින් දියවීම සිදු වේ. එල් ජලය දිය වෙන්නේ නැහැ. එහෙම වුණාට උණු ජලය දිය වෙනවා. වර්ණනක් කරලා මීට හේතුව වන්නේ එහි ද්‍රාවණ එන්තල්පිය තාප අවශෝෂක වීමයි. ඊට පස්සේ මාතෘකාව ලියලා ගන්න. කාබොක්සිලික් අම්ල පිළියෙල කිරීම. ඒකට පළවෙනි එක ප්‍රාථමික මධ්‍යසාර හෝ ඇල්ඩිහයිඩ් මගින්. මධ්‍යසාරයට එතකොට මේ ඇල්ඩිහයිඩ් එක්ක මේවා සාකච්ඡා කළා. එන්න මම ලොක් කාලයක් ගන්නෑ. කලින් මේවා කරපුවානේ. Game info මෙන්න දාලා තියන්නේ. ඔක්සිකාරක මෙතන ඩයික්‍රෝමේට් දානවා. පළවෙනි ක්‍රමයේ විදිහට සාකච්ඡා කළේ ප්‍රාථමික මධ්‍යසාර හරි ඇල්ඩිහයිඩ් වලින් හරි ඇල්ඩිහයිඩ් එකට H+ ඩයික්‍රොමෙට් එක දාපුවම
කාබොක්සිලික් අම්ලයක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ඇල්කයිල් සයනයිඩ් මගින් ඒකට H+H2O ගහුවාම කාබොක්සිලික් අම්ලය ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි ක්‍රම විදිහට කිව්වේ ග්‍රීනර් ප්‍රතිකාරකයකට CO2 දාලා ඊට පස්සේ ආම්ලික ජල විච්ඡේදනය කරපුවාම අපිට ලබා ගන්න පුළුවන් කාබොක්සිලික් අම්ලය. ඒක මෙන්න මේ විදිහට තනි පියවරකින් ලියන්නත් පුළුවන්. CO2 එක ප්‍රතික්‍රියා කරලා ඊට පස්සේ ආම්ලික ජල විච්ඡේදනය කරනවා. ඊළඟට ලියා ගන්න බෙන්සීන් න්‍යෂ්ටියට සම්බන්ධ ඊළඟ මෙතඩ් එක. බෙන්සීන් න්‍යෂ්ටියට සම්බන්ධ ඇල්කිල් කාණ්ඩ. ඒ කියන්නේ CH3 කැලි, CH2 CH3 කැලි, ඇල්කිල් කාණ්ඩ ඔක්සිකරණය එයට ලියන්න. එයට H+KMnO4 H+KMnO4 H+ dichromate H+KMnO4 නැත්නම් H+ dichromate යෙදූ විට බෙන්සොයික් අම්ලය පිළියෙල වේ. මෙන්න CH3 කැල්ල H+KMnO4 ගහුවා. එතකොට බෙන්සොයික් අම්ලය ලැබෙනවා. බෙන්සොයික් අම්ලය ලැබෙනවා. ඊට පස්සේ පස්වෙනි ක්‍රමේ අම්ල ක්ලෝරයිඩ් මගින් අම්ල ක්ලෝරයිඩ් මගින් වෙන දින අම්ල ක්ලෝරයිඩ් කාබොනයිල් කාණ්ඩයට කරදරයක් සම්බන්ධය. ඒකට ජලය දැම්මම ඒත් ලැබෙනවා කාබොක්සිලික් අම්ල. මෙන්න ඩෙල්ටා ෆිනයිල්, මෙන්න ඩෙල්ටා දානයිල්. එතකොට H2O වල H+ උයි OH- උයි තියෙන්නේ. OH- එක මේකට සෙට් වෙනවා, H+ එක මේකට සෙට් වෙනවා. OH- එක මේකට සෙට් වෙනවා, H+ එක Cl- එක සෙට් වෙනවා. ඒක කාබොක්සිලික් අම්ලය. ඊට පස්සේ හයවෙනි ක්‍රමේ ඇමයිඩ් මගින් මෙන්න තියෙන ඇමයිඩ් එකේ කාබොනයිල් කාණ්ඩයක NH2 එකක් සම්බන්ධලා තියෙනවා. මේකට NaNO2 එක HCl ගහුවාම ලැබෙනවා. ඊට අමතරව ඒකේ ඇමෝනියත් ලැබෙනවා. NH2 එකක් තියෙනවා. ඊට පස්සේ මාතෘකාව ලියා ගන්න. කාබොක්සිලික් අම්ලවල රසායනික ලක්ෂණ. කාබොක්සිලික් අම්ලවල රසායනික ලක්ෂණ. එයට අනුමාත්‍රකාව ආම්ලිකතාව. මෙන්න මේ කාබොක්සිලික් අම්ලයේ අනිත් සංකේත වේ අඳින්නේ. මම පොඩ්ඩක් ඔයාලා දෙන්න. මෙන්න මේකට තව සංකේත වේයක් අඳින්න. මේක සර මෙතනට දුන්නාම බන්ධන පහක් තියාගන්න බෑ. මේ බන්ධනේ මෙතනට කරනවා. මෙතනට දානවා මේක තමයි අනිත් විදිය. බන්ධන කාර්යයේ සම්ප්‍රයුක්තව මතක නැත්නම් ඒවයි තියරි බලන්න අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවනේ.
संपृक्ति वली तरවත් දාලා ඔක්සිජන් පරමාණු වෙතට ධනාරෝපණයක් ලැබෙන බැවින් H+ ඉවත් වීම පහසුවෙන් සිදු වේ. ධනාරෝපණය තියෙනද මේ බන්ධන ඉලෙක්ට්‍රෝන මෙහාට අදිනවා. එතකොට H එකට ගැලවිලා යන්න ලේසි. ඒ කියන්නේ H+ පිට කරලා අම්ලයක් විදිහට වැඩ කරන්න ලේසි. ඒ ධනයම ඉලෙක්ට්‍රෝන අදිනවනේ. ඒක පහසුවෙන් සිදු වේ. තවද H+ ඉවත් වූ පසු සෑදෙන ඇනායනයේද සම්ප්‍රේක්ෂතාව මගින් ස්ථායී වේ. මෙන්න තියෙනවා කාබොක්සිලික් අම්ලය. මේක H+ එකක් අහක් වුණාම ලැබෙන්නේ මෙන්න මේක. මෙන්න තියෙනවා ඒක ඇනායනය. මේකට තව සම්ප්‍රේක්ෂකයක් අඳින්න පුළුවන්. මේක ඇඳලා ඔයාලා අනිත් සයිඩ් එකෙන් අදින්න මේ අනිත් view එක මම පහලින් අදින්න. මේක තමයි අනිත් සම්ප්‍රේක්ෂකය. तरවත් දාලා යන්න. මේ අණු පෙනියන්නේ කාබොක්සිලික් අම්ල වලට සැලකිය යුතු ආම්ලිකතාවක් පවතින බවයි. වෙන පාටින් හරි කමන්නේ තරුවක් දාලා යන්න. නැත්නම් normal පාටින් හරි වෙන පාටින් ලියනවා හොඳා. කාබොක්සිලික් අම්ල ෆීනෝල් වලට වඩා ආම්ලිකතාවයෙන් වැඩිය. කලින් මධ්‍යසාර වලට ෆීනෝල් වලට මේ වගේම තමයි. මේක ලියා ගන්න. මධ්‍යසාර වලට වඩා ෆීනෝල් ආම්ලිකයි වගේ ෆීනෝල් වලට වඩා කාබොක්සිලික් අම්ල ආම්ලිකයි. ඒකට හේතු වෙන්නේ මේ දෙවෙනි ප්‍රතික්‍රියාවේ සමතුලිතතා ලක්ෂයට වඩා පළවෙනි ප්‍රතික්‍රියාවේ කියන්නේ කාබොක්සිලික් අම්ල වල ප්‍රතික්‍රියාවේ සමතුලිතතා ලක්ෂය වැඩිපුර දකුණට බරයි. එතකොට ඒකෙන් තමයි වැඩිපුර H+ ලැබෙන්නේ. අපි ආපහු මේ ප්‍රශ්න වලට